නෝටය 15 වෙනි පිටුවට එන්න. 15 වෙනි පිටුව මොකද මාතෘකාව? සොප් ආකාරයේ සහ පොස් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීම. කතා නවත්තන්න. සොප් ආකාරයේ සහ පොස් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීම. අගන්න දැන් මේ වෙනකොටත් අපි දන්නවා හරි සොප් ආකාරයේ ප්‍රකාශනයක් හෝ පොස් ආකාරයේ ප්‍රකාශනයක් ගොඩනැගෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක්. සොප් ආකාරයේ ප්‍රකාශනයක් හෝ පොස් ආකාරයේ ප්‍රකාශනයක් ගොඩනැගෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා. කිව්ව හැකිද මොනවද කියලා? දැන් අදම අපි කතා කරා මොකද්ද? ගිසුමානෙක් කතා කරා ඊට කලිනුත් කතා කරා නේ සොප් ආකාරයේ ප්‍රකාශනයක් හෝ පොස් ආකාර ප්‍රකාශනයක් කියන පුතේ 아무ත එකක් නෙමෙයි මොකද්ද? බූලියානු ප්‍රකාශනයක්. ඒතර බූලියානු ප්‍රකාශනයක් ගොඩනගෙන්න පුළුවන් එක සරලම ආකාරයක් තමයි මොකද්ද? තාර්කික පරිපතයක ප්‍රතිදානයක් ලෙස. නේ අදත් අපි අඳලා මෙතන ගත්තේ. තාර්කික පරිපතයක ප්‍රතිදානයක් ලෙස බූලියානු ප්‍රකාශනයක් ගොඩනගෙනවා. ඒ ගොඩනගෙන ප්‍රකාශනයේ එක්ක සොප් එකක් වෙන්න පුළුවන් අවසානයේ පොස් එකක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ඈ. හරි. දෙවෙනි ආකාරය මොකද්ද? සොප් ප්‍රකාශනයක් හෝ පොස් ප්‍රකාශනයක් ගොඩනගෙන දෙවෙනි ආකාරය. දැනට අපි දන්න. එහෙම දන්නේ නැද්ද? දැන් අපි සත්‍යතා වගුව කියන එක පුතේ ඇඳලා තියෙනව නේද? සත්‍යතා වගුවක ප්‍රතිදානයක් විදිහටත් අපිට සොප් හෝ පොස් ප්‍රකාශන ගොඩනගන්න පුළුවන්. ඊට අමතරව තවත් ක්‍රම තියෙනවා. අන්නේ ක්‍රම සියල්ලම අපි දැනගත යුතුයි. මොකද අපේ සිලබස් එක ඇතුලේ ඒ ක්‍රම සියල්ලම ඉගෙන ගන්න තියෙනවා. හරි. එහෙනම් ලියන්න මෙහෙම. සොප් ආකාරය සහ පොස් ආකාර ප්‍රකාශන ගොඩනැගීම කියන මාතෘකාවද ලියන්න. සොප් ලියන්න. ලියන්න තාර්කික පරිපතයක ප්‍රතිදානයක් ලෙස සොප් ආකාර ප්‍රකාශන සහ පොස් ආකාර ප්‍රකාශන ගොඩනැගීම කියන තැන තාර්කික පරිපතයක ප්‍රතිදානයක් ලෙස සොප් හා පොස් ප්‍රකාශන තාර්කික පරිපතයක ප්‍රතිදානයක් ලෙස සොප් හා පොස් ප්‍රකාශන ගොඩනැගී. සොප් හා පොස් ප්‍රකාශන ගොඩනැගී. මීට අමතරව සොප් හා පොස් ප්‍රකාශන ගොඩනගන තවත් ආකාර මීට අමතරව සොප් හා පොස් ප්‍රකාශන ගොඩනගන තවත් ආකාර කිහිපයක් ඇත. මීට අමතරව සොප් හා පොස් ප්‍රකාශන ගොඩනගන තවත් ආකාර කිහිපයක් ඇත. ඒවා පහතින් දක්වා ඇත. නැත්නම් පහතින් දැක්වේ. ඒවා පහතින් දැක්වේ. එහෙනම් පුතේ හොඳට තේරුම් ගන්න. අපි මේ වෙනකොටත් දන්න ජනප්‍රියම ක්‍රමයක් තමයි තාර්කික පරිපතයක ප්‍රතිදානයක් විදිහට සොප් ප්‍රකාශනයක් සහ පොස් ප්‍රකාශනයක් ගොඩනගෙනවා කියන එක. හරි? ඊට අමතරව සොප් ප්‍රකාශනයක් සහ පොස් ප්‍රකාශනයක් ගොඩනගෙන තවත් ක්‍රම තියෙනවා. ඒක තමයි කතරන්න හදන්නේ. රයිට්. අගන්න ඊට පස්සේ එනවා අනුමාත්‍රිකාවක්.
ඒ අනුමාත්‍රකාවේ කියනවා මොකද්ද? min terms සහ max terms කියලා. මේ වචන වලට බය වෙන්න එපා ඈ. min terms සහ max terms කියලා. ඒකේ මම min term කියන එකයි max term කියන එකයි වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. මොකද min term කියන්නේ? min term කියන එක යටතේ කියනවා min කියලා කියන්නේ අවම කියන එකනේ. minimum කියන එකෙන් තමයි min කියන එක ගන්නෙ. term එකක් කියන්නේ පදයක් කියන එක. හරි? මොකද ඒ කියන්නේ? සත්‍යතා වගුවක හොඳට අහගන්න. සත්‍යතා වගුවක ප්‍රතිදානය එකවන. සත්‍යතා වගුවක ප්‍රතිදානය එකවන සෑම ආදාන සංයෝජනයක්ම ගුණිතයන්ගේ ඓක්‍යයක් ඒ කියන්නේ සොප් ලෙස නිරූපණය කළ හැකිය. ඒ කියන්නේ ඔයගොල්ලන් තේරෙනවද? සත්‍යතා වගුවක ප්‍රතිදානය එකවන සෑම ආදාන සංයෝජනයක්ම. හරි? ඔව් සොප් ආකාරයෙන් සලකන්න පුළුවන්ලු. මම අහන්නේ උලන්න කිව්ව එක තේරුණාද? තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කියන්න. ඒ මොකද? නේ. ඒ මුකුත් ප්‍රතිචාරයක් නැතුව නේ ප්‍රතිචාරයක් නැත තමයි. නේ ඔය බලන් ඉඳලා හරියන්නේ නැහැ පුතේ. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කියන්න. හරි. නෝට් එකේ බලන්න ඊගා පිටුව. ඒකේ අරන් තියෙනවා සත්‍යතා වගුවක් මෙන්න මෙහෙම බලන්න. ABC කියලා ආදානයන් තියෙනවා. Z කියලා ප්‍රතිදානයක් තියෙනවා බලන්න. අගන්න සත්‍යතා වගුවක පුතේ ආදානයන් තියෙන්නේ 3යි නම්. සත්‍යතා වගුවක ආදානයන් තියෙන්නේ 3යි නම් ඒ සත්‍යතා වගුවේ අපි අවස්ථා කීයක් සාකච්ඡා කරනවද? සත්‍යතා වගුවක තියෙන ආදාන ප්‍රමාණය 3යි නම් ඒ සත්‍යතා වගුවේ අවස්ථාවන් කීයක් අපි සාකච්ඡා කරනවද? 8යි. ඔව් අවස්ථා 8යි. ඒ අවස්ථාවට කොහොමද අපි ලියන්නේ? පළවෙනි ආදානයේ A කියන එක සලකපුවාම අපි ලියනවා 0.4යි 1/4යි. නේද? දෙවෙනි අවස්ථාව දෙවෙනි විචල්‍ය B ඒක අපි ගන්නවා කොහොමද? 0.2යි 1/2යි 0.2යි 1/2 කියන රටාව. තුන්වෙනි අවස්ථාව 0.1යි 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 0.1 කියන රටාව. ඔය තියෙන සත්‍යතා වගුවේ මේක සම්මතයක් පුතේ. මේක වෙනස් වෙන්නේ නැහැ කොතනදිවත් ඈ. දැන් විභාගයකදී ඔයගොල්ලන්ට සත්‍යතා වගුවක් ගොඩනගා ගන්නවොත් එහෙම විචල්යන් 3ක් සහිතව අනිවාර්යෙන් ওই ටික නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි? මේ ඉසෙට් කියන්නේ පුතේ මොකද්ද? ප්‍රතිදානය. ඒක අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒතකොට සෑම සත්‍යතා වගුවකම ප්‍රතිදාන එක හා සමාන වෙන්නේ නැහැ. හැබැයි විචල්යන් 3ක් සහිත සෑම සත්‍යතා වගුවකම මේ කොටස සමානයි. හරි හොඳට තේරුම් ගන්න විභාගෙදී පුතේ මේ ටික දානවට ලකුණු දෙනවා ඈ. හරිද? මේ කොච්චර ලේසිද කියන්නකෝ. විචල්යන් 3යි නම් ওই ටික දාන්නනේ තියෙන්නේ. ඔකටත් ලකුණක් දෙකක් හම්බ වෙනවා. හරි? ඒතර මේ ලකුණක් දෙකක් කියලා මම කිව්වේ ප්‍රශ්නේ තියෙන ස්වභාවය මත. ප්‍රශ්නේ නිකන් කෙටි නම් මොකද වෙන්නේ? ලකුණු දෙකක් වගේ හම්බෙන්න පුළුවන්. ප්‍රශ්නේ කොටස් වලින් වැඩි නම් හම්බෙන ලකුණු ගාන එකක් වගේ වෙන්න පුළුවන්. මොකද ලකුණු ටික බෙදලා යන්න එපා. හරි. ඊගාට මම ප්‍රතිදානය මේකේ දාලා තියෙනවා පුතේ හිතලා. මම ප්‍රතිදානය දාලා තියෙන්නේ හිතලා. කොහමද? 0.1යි 0.1යි 0.3යි 1.1 කොහමද දාලා තියෙන්නේ? right. දැන් නෝට් එකේ අපි කතා කරේ මොකද්ද? නෝට් එකේ කතා කරේ හොඳට අහගන්න. සත්‍යතා වගුවක හරි ප්‍රතිදානය එකවන මේ තියෙන්නේ. ප්‍රතිදානයේ එකවන සෑම අවස්ථාවක්ම පුතේ මොකක් කියලාද කියන්නේ? සොප් අවස්ථාවක් සොප් පදයක් මින් ටර්ම් එකක් කියලා කියන්නේ. ඒතර මේක බය නැතුව අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ සොප් අවස්ථාවක්. මේකත් මොකද්ද? සොප් අවස්ථාවක්. මේකත් පුතේ සොප් අවස්ථාවක්. මේකත් එහෙනම් සොප් අවස්ථාවක්. එහෙනම් සත්‍යතා වගුවක හැම වෙලේම අවසාන ප්‍රතිදානයේ නැත්නම් ප්‍රතිදානය එකවන හැම අවස්ථාවක්ම මොකද්ද? සොප්. එහෙනම් බිඳුවන හැම අවස්ථාවකම මොකද්ද? පොස්. ඔච්චරයි.
සත්‍යතාවක ප්‍රතිදානයේ පුතේ 1.0යි නෝන වෙන මොකුත් වෙන්න බෑනේ. අනිවාර්යෙන් එන්නේ 1 හෝ බිඳුව. නේද? ඒතර එක වෙන අවස්ථාවලට අපි කියනවා සොප් කියලා, බිඳුව වෙන අවස්ථාවලට අපි කියනවා පොස් කියලා. හරිද? එහෙනම් දැන් මට ඔයගොල්ලෝ කියන්න පොඩ්ඩක් කල්පනා කරලා මේ සත්‍යතාවගව භාවිතයෙන් මම සොප් ප්‍රකාශනයක් ගොඩ නැගුවොත් මේ සත්‍යතාවගව භාවිතයෙන් සොප් ප්‍රකාශනයක් ගොඩ නැගුවොත් ඒ ප්‍රකාශනයේ පද කීයක් එයිද? මේ සත්‍යතාවගව භාවිතයෙන් සොප් ප්‍රකාශනයක් ගොඩ නැගුවොත් ඒ ගොඩනගන සොප් ප්‍රකාශනයේ පද කීයක් එයිද? ඔව්. පදයක් කියන්නේ මොකද්ද කියලා දන්නව නේද? ඔව් ග්‍රාමීය මට්ටමේ කියන්නේ සාමාන්‍යයෙන් පද හදා ගන්නත් එපා කියලා නේද? නාගරික මට්ටමේ නම් ඒව ගණන් ගන්න නැහැ පුතේ. පද ගණන් ගන්න නැහැ නාගරික මට්ටමේ. ග්‍රාමීය මට්ටමේදී හරි වැදගත්. නේ? විශේෂයෙන්ම කාටද? ගෑන් ළමයින්ට. ඔව්. විශේෂයෙන්ම ගෑන් ළමයින්ට. නේ? කොල්ලන්ට පද හැදුනට ප්‍රශ්නයක් නැහැ. ඒ සමාජය හැදිලා තියෙන විදිහ ඈ. හැබැයි ගෑන් ළමයෙකුට පදයක් හැදුනොත් ඒක ටිකක් කේස් එකක්. හරි? ඒව තමයි මොකක් කියන්නේද? ආසියාතික අගතීන් කියන්නේ. හරි? අගතීන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැහැර විය යුතු දේවල් තාම සමාජයේ පවතිනවා. නේ? නැත්නම් පුතේ පදයක් හැදෙනවා නම් කොල්ලටත් එකයි කෙල්ලටත් එකයි වෙන්න එපා. නේ? හරි හැබැයි කොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි කෙල්ලට ප්‍රශ්නයක්. හරි ඒකයි මම අගතීන් කියන වචනේ පාවිච්චි කරේ ඈ. හරි? නේ? ඉතින් බටහිර සංස්කෘතියෙන් ක්‍රියාත්මක රටවල් වල ඔය ප්‍රශ්න නෙවෙයි. හරි? ඒ කියන්නේ පද ගණන් ගන්නෙම නෑ. ඒවා අදාළව නෑ. හරි ඒ කියන්නේ සංස්කෘතික විරෝධී වෙන්න ඕන කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නේ අපි අර යම් දේවල් වල අනවශ්‍ය විදිහට හිර වෙලා ඉන්නවා කියන එක මම මේ කිව්වේ ඈ. හරි. ඇති. මට කියන්න එතකොට මේකේ සොප් ප්‍රකාශනයක් මේකේ ගොඩනගපු පුතේ පද කීයක් එනවද? කියන්නේ 4යි. ඇයි? මේ බලන්නකො සත්‍යතා වගුවක අවසාන ප්‍රතිදානයේ එකවන සෑම පදයක්ම මොකද්ද? සොප් පදයක්. එහෙනම් මේකේ එකේව 4ක් තියෙනවා කියන්නේ පුතේ මොකද්ද? සොප් පද 4ක් එනවා. ඒකේ අනිත් පැත්ත හිතන්නකෝ. මේකේ බිඳුවේවත් කීයක් තියෙනවද? මන් දීලා තියෙන බැලන්ස් වෙන්න. දැන් බැරි වෙලාවත් මෙහෙම වුණා නම් මේකත් එක වුණා නම් පුතේ බය වෙන්න දෙයක් නැහැ මේකත් සොප් පදයක්. එහෙනම් පද කීයද? සොප් ප්‍රකාශනයේ පද 5යි, පොස් ප්‍රකාශනයේ පද 3යි. හැදෙන්න පුළුවන් උපරිම පද කීයක් තියෙන්නේ? ඔව් සත්‍යතාව වගුවකට අනුව නම් 8යි. නේ? හැදෙන්න පුළුවන් උපරිම පද ගන්න සත්‍යතාව වගුවේ ස්වභාවය මත 8යිනේ. නේ අවස්ථා 8යිනේ පුතේ තියෙන්නේ. ඒ අවස්ථා 8න් 5ක් සොප්. එහෙනම් 3ක් පොස්. නමුත් මේක මම දීලා තියෙන්නේ මේකත් බිඳුව වෙන්න බැලන්ස් වෙන්න. ඒතර සෑම සත්‍යතාව වගුවකම හැම වෙලාවෙම ප්‍රතිදානෙම බැලන්ස් වෙන්නේ නැහැ. ඒක අපි කලින් අත්දැක්කන පුතේ. අර බෝලිය නීතිය ඔප්පු කරනකොට අපි දැක්කේ සමහරව දැක්කා මොකද්ද? උඩට බිඳුව ඇවිල්ලා එකේව 7ක් ආවා. දැක්කේ නැද්ද එහෙම? එහෙම අපි කතා කරේ. එහෙම බැලන්ස් වෙන්න ඕනේ නැහැ. හැබැයි මම මෙතන දීලා තියෙන බැලන්ස් වෙන්න. හරි. එහෙනම් දැන් සෑම ප්‍රතිදානයේ සෑම එකේ ඉලක්කමක් කරාම ගොඩනගන්නේ මොකද්ද? සොප් පදයක්. හරි? එහෙනම් බිඳුව හරහා ගොඩනගන්නේ මොනවද? පොස් පද. දැන් ඊළඟ ඊගාවට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද? මට කියන්න. ඔය කියන දෙයට අදාළව ඔයගොල්ලෝ ඊගාවට දැනගත යුත්තේ මොකද්ද? ඔය පදේ ගොඩනැගෙන ආකාරය. දැන් තේරෙනවනේ? කොහොමද ඔය සොප් පදේ සහ පොස් පදේ ගොඩනැගෙන්නේ? ලියන්න මෙහෙම. කලින් පිටුවට එන්න. දැන් අපි කිව්වා මොකද්ද? සත්‍යතා වගුවක ප්‍රතිදානයේ එකවන සෑම ආදාන සංයෝජනයක්ම ගුණිතයන්ගේ ඓක්‍යයක් ලෙස නිරූපණය කළ හැකිය. කිව්වනේ? හරි? ඊගාට රූල් දෙකක් මම ඉඳ තියලා තියෙනවා. අන්නේ රූල් එක ලියන්න. යන මෙම සංයෝජන එතන හිස්තැන ලියන්න. මෙම සංයෝජන
සොප් පද හෙවත් මෙම සංයෝජන සොප් පද හෙවත් min terms මෙම සංයෝජන සොප් පද හෙවත් min terms ලෙස හඳුන්වයි. මෙම පද සොප් පද හෙවත් min terms ලෙස හඳුන්වයි. ඔයාලට තමයි පුතේ min term එක. එහෙනම් min term එක කියන්නේ මොකද්ද? සොප් පදයකට. හරි? දැන් ඒකටම මෙවැනි පද ගොඩනැගීමේදී මෙවැනි පද ගොඩනැගීමේදී විචල්‍යයන්ගේ හැසිරීම මෙවැනි පද ගොඩනැගීමේදී විචල්‍යයන්ගේ හැසිරීම ඔන්නක තමයි පුතේ අතිශයින් වැදගත්. ඒ කියන්නේ min terms ඒ කියන්නේ සොප් එකේදී විචල්‍යයන් හැසිරෙන්නේ කොහමද? ඔව් එක සමානයි ඒද බිඳුව සමානයි ඒ බාද ලියන්න. විචල්‍යයන්ගේ හැසිරීම එක සමානයි ඒද බිඳුව සමානයි ඒ බාද ලෙස වේ. බිඳුව සමානයි ඒ බාද ලෙස වේ. ඒ විදිහ තමයි විචල්‍ය හැසිරෙන්නේ. හරි රයිට්. එහෙනම් ඔය හැසිරීම මත මෙතෙන්ද උත්තරයක් කියන්න. අහගන්න. එහෙනම් පුතේ අහගන්න මේ සත්‍යතා වගුවේ පළවෙනි එක කියන එක ප්‍රතිදානය වෙච්ච අවස්ථාව මේකනේ. එහෙනම් මේ එකට අදාළ සොප් පදේ මොකද්ද? කියන්න. සොප් පදේ මොකද්ද? නේ ප්‍රතිදාන අහගන්න. ප්‍රතිදානය එකවන සෑම ආදාන සංයෝජනයක්ම සොප් කිව්වා. එහෙමනේ කිව්වේ? මේ තියෙන පුතේ ආදාන සංයෝජනය. මොකද්ද ආදාන සංයෝජනය කියලා කියන්නේ? A ගේ B ගේ සහ C ගේ අගේ එකට සම්බන්ධ වීම. දැන් මෙතන A ගේ අගේ කීයද? බිඳුවයි. මෙතන B ගේ අගේ කීයද? බිඳුවයි. මෙතන C ගේ අගේ 1යි. එහෙනම් සොප් එකේදී හැසිරීම මොකද්ද? A ගේ අගේ බිඳුව නම් ඒක අපි ලියන්නේ කොහොමද? A කියලාද A බා කියලාද? A බා. B ගේ අගේ බිඳුව නම් අපි ඒක ලියන්නේ B බා. C ගේ අගේ එක නම් අපි ලියන්නේ පුතේ C. එහෙනම් ප්‍රතිදානයේ එකවන පළමු අවස්ථාව ගත්තොත් ඊට අදාළ ආදාන සංයෝජන නැසිරෙන්නේ කොහොමද? බිඳුවයි බිඳුවයි 1 බිඳුවයි බිඳුව කියන එක ලියන්නේ කොහොමද? A බා B බා 1 ලියන්නේ පුතේ C. ඔච්චර ලේසිද බලන්නකෝ. A බා B බා C ඔච්චරයි. හරි ඔය තියෙන හැසිරෙන ආකාරය. සොප් ආකාරයේදී 1 කියන්නේ A බිඳුව කියන්නේ බා 1. එහෙනම් පළවෙනි 1 කියන අවුට්පුට් එක ලැබිලා තියෙන්නේ ඉන්පුට්ස් වල මෙන්න මේ අගයන් පවතිද්දී. හරි? එතකොට මේක බිඳුව කියන්නේ A බා, මේක බිඳුව කියන්නේ B බා, මේක 1 කියන්නේ පුතේ C. එහෙනම් මේක තමයි එන්නේ. එහෙනම් මෙතනක් කියන්න මට. මේක කියන්නේ සොප් එක 1යි බිඳුවයි 1 කියන්නේ. මේක A B බා C. ඔව්. A B බා C. මේකත් කියන්නේ A B C බා. A B C බා. මේක A B C. ඔව් A B C. ඔන්න සොප් පද 4. දැන් ප්‍රකාශනය මොකද්ද එතකොට? මේකේ බය නැතුව අපිට කිව්වාගේ F සොප් සමානයි මොකද්ද? පළවෙනි පදය A බා B බා C. දෙවෙනි පදය A B C බා. තුන්වෙනි පදය A B බා C. තුන්වෙනි එක A B C බා. හතරවෙනි එක පුතේ A B C. එහෙනම් මොකද්ද කියන්න ඕනි? ප්‍රකාශනය සොප් නිසා මොකද්ද වෙන්න ඕනි? ගුණිතයන්ගේ කියන්නේ එකතුව. එහෙනම් මෙතෙන්ට එන්නේ එකතුවයි තියෙන්නේ. එහෙනම් මේ මොකද්ද මම කරලා තියෙන්නේ? නැත්නම් අපි මේ එකතු වෙලා කරේ මොකද්ද? මේ සත්‍යතාවගුව භාවිතයෙන් කියන්නේ සොප් ප්‍රකාශනයක්. මොකද වචන පාවිච්චි කරන ගණිතානුකූල වචනේ මොකද්ද?
ව්‍යුත්පන්න කරා. නැත්නම් අපි කියනවා අපෝහණය කරනවා. නේ ගණිතයේදී අපෝහණය කියන වචනේ ලොකු තේරුමක් තියෙනවා. මෙතනදී එච්චර ඇඩ්වාන්ස් විදිහට හිතන්න යන්න එපා. නේ යමක් කරා යමක් ලබා ගන්නවා නම් අපි ඒකට කියනවා අපෝහණය කරනවා. හරි? එතන මේක කරෙත් එහෙමමනේ. සත්‍යතාව වගුව හරහා බූලියානු ප්‍රකාශනයක් ලබා ගත්තා. පැහැදිලිද? හරි? ඔයගන්ට ඕන පුතේ මම මේ સિદ્ધාන්තය මම ඔයගලන්ට මේ පාඩම පටන් ගන්න දවසේ කිව්වා. ඒ කියන්නේ දැනට සුමාන කීපයකට කලින්. ওই නම නැවතේ સિદ્ધාන්තය මතක් කරලා දෙන්නම් ඔයගලන්ට මේකේ ඇත්ත තේරුම මොකක්ද අරනේ නේ. ඒක නියම වචන තමයි යථාර්ථය මොකක්ද කියන එක පහදලා දෙන්න. හරි උදාහරණයක් හිතන්නකෝ මේ AC එක ගැන. හරි දැන් මේ AC එක නිර්මාණය කරලා තියෙන අහගන්න. මේ AC එක නිර්මාණය කරලා තියෙනවා කියලා හිතන්නකෝ ස්විච් එකකින් ඔන් ඔෆ් කරන්න. එහෙම පුළුවන් නේ මේක. හරි. අහගන්න. දෙවෙනි කොන්දේසිය මේ AC එකේ තියෙනවා සෙන්සර්ස් දෙකක්. එහෙම හිතන්නේ. මේකේ තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක අහන්න ඕනේ ඒගොල්ලන්ගේ. නේ? අපි හිතමු. සෙන්සර්ස් දෙකක් තියෙනවා. එක සෙන්සර් එකක් තියෙන්නේ නේ මේ කියන එක නම් අනිවාර්යයෙන් මේකේ තියෙනවා. එක සෙන්සර් එකක් තියෙන්නේ උෂ්ණත්වය හඳුන ගන්න. තව සෙන්සර් එකක් තියෙනවා වේලාව කාලය අඳුර ගන්න. අපි ඒකට ගන්න ටයිම් එකක් කියලා. හරිද? එතකොට මේ AC එකේ සෙට් කරනවා උෂ්ණත්ව අගය. දැන් මේක නම් සෙට් කරලා තියෙන්නේ කීයද? ඔය අගය නම් පේන්නේ නැහැ. හැබැයි කූල් එක නම් හොඳට මට දැනෙනවා ඈ. එතෙන් හොඳ කූල් එකක් එනවා. අපි හිතමු 18 කියලා. හරි. අපි හිතමු මේකේ සෙට් කරනවා කියලා හිතන්නකෝ පුතේ උෂ්ණත්වය 25 කියලා. මේකේ උෂ්ණත්වය 25 කියලා මම මේ කියන්නේ මේ සිද්ධියක් මේ කියන්නේ ඈ. උෂ්ණත්වය 25 කියලා මේකේ සෙට් කරනවා කියන එකේ තේරුම තමයි මොකද්ද? මේ AC එකට පුළුවන් ඔටෝමැටිකලි on off වෙන්න ඔය උෂ්ණත්වය පදනම් කරගෙන. ඒ කියන්නේ අපි කිසියම් ස්ථානයක මෙවැනි AC එකක් භාවිතා කරනකොට ඔය කියන පහසුකම් AC එකේ තියෙනවා නම් හරි සෙල්සියස් අංශක 25 කියන උෂ්ණත්වය අපි මේක සෙට් කරපුවාම රිමෝට් එක පාවිච්චි කරලා සෙට් කරන්න පුළුවන් නේ. සෙට් කරපුවාම මේකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි පුතේ උෂ්ණත් මේ AC එකේ තියෙන උෂ්ණත්ව සංවේදකයකට ඒ කියන්නේ ටෙම්පරේචර් එක අඳුර ගන්න සෙන්සර් එකට පුළුවන් පරිසර උෂ්ණත්වය ග්‍රහණය කරගන්න. මේ වෙලාවේ පරිසරයේ උෂ්ණත්වය තියෙන සෙල්සියස් අංශක අපි තුමු 26.5 කියලා මේ ක්ලාස් රූම් එක ඇතුලේ. ඒ 26.5 කියන්නේ 25ට වැඩි අගයක්ද අඩු අගයක්ද? වැඩි අගයක්. එහෙනම් මෙයා මොකද කරන්නේ? තව කූල් එක දෙනවා. ඒ කියන්නේ පරිසරයේ සිසලණය කරනවා. AC එකට ඕෆ් වෙන්න අයිතියක් නැහැ. අපි සෙට් කරලා තියෙන්නේ 25 නම් 25ට වැඩි පරිසර උෂ්ණත්වයේ පවතින හැම විටකම AC එක වැඩ කළ යුතුයි. හැබැයි එහෙම ටිකක් සිසලණය කරාට පස්සේ මොකද වෙන්නේ? අර කිට් එකේ සඳහන් ආකාරයට මොකද වෙන්නේ? AC එක අපිට වැඩි වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා අඳුර ගන්නවා දැන් පරිසර උෂ්ණත්වය 25ට වඩා අඩුයි කියලා. අපි සෙට් කරලා තියෙන පුතේ 25 නේ. එහෙනම් 25ට අපි 25 සෙට් කරන්නේ ඇයි? ඒ ගාන අපිට ඇති හින්දානේ. එහෙනම් උෂ්ණත්වය 25ට අඩු වෙච්ච හැටි මොකද වෙන්නේ? ටක් ගාලා මෙයා ඔෆ් වෙනවා. දැන් කූල් කරන්නේ නැහැ. හරි ටික වෙලාවක් ආයි ගියාම මොකද වෙන්නේ? ආයි පරිසර උෂ්ණත්වය 25ට වඩා වැඩි වෙනවා. ඇයි? ඒ පුතේ මෙයා කූල් එක දෙන්නේ නැහැ නේ. මෙයා කූල් එක දුන්නේ නැති වෙච්චාම මොකද වෙන්නේ? නේ බාහිර උෂ්ණත්වයයි අපේ ශරීරයෙන් පිට වෙන උෂ්ණත්වයයි ඔක්කොමත් එක මොකද වෙන්නේ? ආයි මේ පරිසරයේ උෂ්ණත්වය 25ට වඩා වැඩි වෙනවා. වැඩි වෙච්ච හැටි මෙයා අඳුර ගන්නවා. ඇයි? සෙන්සර් එකක් තියෙනවනේ. එතකොට ආයි AC එක ඔන් වෙනවා. දැන් තේරෙනවද? ඔය විදිහට නොනවත්වා AC එක ඔන් කරලා තියෙන තාක් මොකද වෙන්නේ? AC එක on off වෙවි වැඩ කරනවා. එතකොට දිගටම AC එක වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ කරොත් අපරාධයක්. කරන්ට් එක අපරාධයි. හරිද? දෙවෙනි කාරණේ දෙවෙනි සෙන්සර් එක ටයිම් එක. අපි හිතමු දැන් මේ ක්ලාස් එක මේක සැලසුම් කරන ඕගනයිස් කරන අය හවස 5ට ටයිම් එක සෙට් කරලා තියෙන්නේ. එතකොට මේක AC එක ඕෆ් කරත් ඔන් කරත් මොකද වෙන්නේ? sorry ඕෆ් කරත් නැතත් මොකද වෙන්නේ? හවස 5ට හරියටම AC එක ඕෆ් වෙනවා. එතකොට වේස්ටේජ් එක නැත්තම් අර ශ්‍රේය වීම අනවශ්‍ය විදිහට විදුලි බලය වැය වීම කියන එක නැති වෙනවා. අපි ක්ලාස් එක 5යි 5 5යි 10 වගේ වෙනකම් කරන්න පුළුවන්. හැබැයි 5ට මෙයා ඕෆ්. දැන් තේරෙනවද කියන්නේ? දැන් ඕගොල්ලෝ හිතන්න ඕක අනිත් පැත්ත මොකද්ද? දැන් ඒ විදිහට මේ AC එක හැසිරෙන්න නම් හසු රෝණවනේ මෙන්න පුතේ හැසිරෙනවනේ. එහෙනම් ඒකට ගැළපෙන විද්‍යුත් පරිපතයක් මේක ඇතුලේ තිබිය යුතුයි. දැන් තේරෙනවද කියන එක? අන්නේ පරිපත ගොඩනැගීම තමයි මේ කරන්නේ. එතන මේ ආගන්න ඔය කියන ආකාරයට AC එකේ හැසිරීම පදනම් කරන් අපි ඉස්සෙල්ලාම අදිනවා මොනවද? සත්‍යතාව වගුවක්. හරි? දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ
මේ වගේ AC එකක් නිර්මාණය කරන කම්පැනි එකක් ගන්නකො. ඒ කම්පැනි එකේ ඉන්න ICT ඉංජිනේර්ස්ලාට අයිති කාර්යය මොකක්ද? මම මේ කියාගෙන ඉන්නේ ඒක මොකද්ද කාර්යය? AC එකේ ක්‍රියාවලියට ගැලපෙන්න පරිපථය සැලසුම් කළ යුතුයි. පරිපථය හදන්නේ නැහැ ඒගොල්ලෝ ඈ. පරිපථය හදන්නේ කවුද? ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්ස්ලා. ඒතර ICT ඉංජිනේර්ස්ලාට තියෙන මොකද්ද? පරිපථය සැලසුම් කරලා ඉලෙක්ට්‍රිකල් අංශයට යවපුවාම ඉලෙක්ට්‍රිකල් අංශය මොකද කරන්නේ? ඒ පරිපථය වඩා ගුණාත්මක විදියට හදනවා. හරි? ඒ ICT ඉංජිනේර්ස්ලා කරන්නේ මොකද්ද? AC එකේ ක්‍රියාවලිය අඳුනගෙන ඒ ක්‍රියාවලිය ඉටු කළ හැකි ආකාරයට සත්‍යතාව වගුව ගොඩනගනවා. බලගන්න ඈ. ඊගාවට සත්‍යතාව වගුව හරහා පුතේ සොප් හරි පොස් හරි ප්‍රකාශනයක් ගත්ත හැකිනේ. දෙකම ගන්න ඕනේ එකක් ගත්තාම ඇති. අපි තුම සොප් එක ගත්තා කියලා. ඔන්න සොප් එක ගත්තා. ඊගාට මොකද කරන්නේ? මේක සුළු කරනවා. සුළු කරපුවාම එනවනේ පද දෙකක් හරි තුනක් හරි මොකක් හරි ප්‍රමාණය සහිත උත්තරයක්. අන්නේ උත්තරයට ගැලපෙන්න පරිපථය අඳිනවා. ඇඳලා ඒක යවනවා කාටද? ඉලෙක්ට්‍රොනික සෙක්ෂන් එකට. එච්චරයි. ඒක ICT ඉංජිනේර්ස්ලා කාර්යය අවසන්. ඔක තමයි සැබෑ තත්ත්වය. ඒතර ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්ස්ලා කොහොමද කරන්නේ? ඒකට ගැලපෙන්න පරිපථය අඳිනවා, අඳිනවා නෙමෙයි හදනවා. ඒතර ඒගොල්ලෝ බලනවා AC එකේ සයිස් එක මොකද්ද? නේ AC එක ඇතුලේ තවත් කොටස් ගණනාවක් තියෙනවා. ඒ කොටස් අන්තර්ගත කරන්න පුළුවන් විදිහට ඔය ආහදන පරිපථයේ කොච්චර ප්‍රමාණයකින් යුක්ත වෙන්න ඕනිද? නේ? ඒ ඔක්කොම ටික සැලසුම් කරලා පරිපථය ඒගොල්ලෝ නිර්මාණය කරනවා. ඔක තමයි කතන්දරේ. හරි? ඔය මම ඔයගලන්ට කිව්ව එක තමයි 2017 ප්‍රශ්නේ. රචනා ප්‍රශ්නේ. ඒ මම සිද්ධියක් කිව්වේ ඔයගලන්ට. ඔය සිද්ධිය මම හැමදාම වගේ ක්ලාස් වල ගත්තා. ඒක එහෙමම ආවා 2017 ප්‍රශ්නේ විදිහට. හරි? අහලා තින්නේ ඔක තමයි. හරි? තුන් දෙනෙක් ඉන්නවා කවුද? ස්විච් එකෙන් ඔන් ඔෆ් කරන්න පුළුවන්. උෂ්ණත්වය අඳුර ගන්න සංවේදකයක් තියෙනවා. කාල ගණකයක් තියෙනවා. කාල ගණක කියන්නේ ටයිම් එක. ඒ තුන් දෙනාගේ හැසිරීම කියලා අපිට කියනවා මොකද්ද? ප්‍රශ්නේ මේ විදිහේ ක්‍රියාකාරීත්වයක් AC එකට අත් කළ දීම සඳහා සුදුසු සත්‍යතාව වගුවක් අඳින්න. ඊට පස්සේ දෙවෙනි කොටස ඒ සත්‍යතාව වගුව භාවිතයෙන් බූලියානු ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. හරි? ඊට පස්සේ ඊගාව කොටස ව්‍යුත්පන්න කරන ලද බූලියානු ප්‍රකාශනය සුළු කරන්න. අවසාන කොටස සුළු කරන ලද ප්‍රකාශනය පදනම් කරගෙන පරිපථය අඳින්න. එච්චරයි. මුළු ප්‍රශ්න ලකුණු 7මාරක්. දැන් තේරෙනවද කතන්දරේ? ඕක තමයි සැබෑ තත්වය. එහෙනම් පුතේ මේ අපි කතා කරන්නේ මේ නිකන් අර ප්‍රායෝගික තත්වයකින් තොර නිකන් පාවෙන දෙයක් නෙමෙයි මේ. සැබෑ ලෝකේ භාවිතා කරන දෙයක් මේ අපි කතා කරන්නේ. හරි? ඒක පොඩ්ඩක් ඔයගලන්ගේ නේ ඔයගලන්ට පොඩ්ඩක් සමීප කරගන්න තමයි මම මේ උදාහරණය ගත්තේ ඇති. දැන් එහෙනම් ආගන්න සත්‍යතා වගුවක් භාවිතයෙන් බූලියානු ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනකොට අපි දන්නවා ව්‍යුත්පන්න කළ හැකි බූලියානු ප්‍රකාශන ආකාර දෙකක් තියෙනවා මොකද්ද? සොප් සහ පොස්. සොප් ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්නේ කවුරු පාවිච්චි කළාද? සත්‍යතා වගුවේ අවසාන ප්‍රතිදානයේ එක ඒවා භාවිතා කරලා. එතකොට අවසාන ප්‍රතිදානයේ එක ඒවා භාවිතයෙන් බූලියානු ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනකොට ආදානයන්ගේ හැසිරීම තමයි පුතේ මේ තියෙන්නේ. කතා නවත්තන්න. හරි ආදානයන්ගේ හැසිරීම තමයි ඔය තියෙන්නේ. ඒ හැසිරීම මත තමයි මේ පද ටික ගොඩ නැගෙන්නේ ඔන්න බූලියානු ප්‍රකාශනය. හරි ඔක තමයි අපි සොප් ප්‍රකාශනයක් නැත්නම් මින් ටර්ම් එකක් කියලා කියන්නේ. යමු අපි දෙවෙනි කාරණේට. එන්න දෙවෙනි එක මැක්ස් ටර්ම්. මැක්ස් ටර්ම්. ඔය මෙහෙම කරන්න පුතේ. ඔය මින් ටර්ම් කියලා දිනව නේද? මාතෘකාවේ මින් ටර්ම් කියන උඩේකට එන්න කාපහුව. මින් ටර්ම් කියන මාතෘකාව ඉස්සරහා ලියන්න පොඩි ඉරිකැලක් ගහලා සොප් පද. පද. මින් ටර්ම් කියන අනුමාතෘකාව තියෙන්නේ. ඒ ඉස්සරහා පොඩි ඉරිකැලක් ගහලා ලියන්න සොප් පද. ඊගාට මැක්ස් ටර්ම් කියන අනුමාතෘකාව ඉස්සරහා ඉරිකැලක් ගහලා ලියන්න පොස් පද. ඒවට කියන පුතේ පොස් පද. හරි පොස් එකේ මොකද්ද කියන්නේ? අහගන්න. සත්‍යතා වගුවක ප්‍රතිදානය බිඳුව වන මේ තියෙන්නේ සත්‍යතා වගුවක ප්‍රතිදානය බිඳුව වන සෑම ආදාන සංයෝජනයක්ම මෙන්න මේවා. මොකක් කියලාද කියන්නේ? ඓක්‍යයන්ගේ ගුණිතයක් ඒ කියන්නේ පොස් ලෙස නිරූපණය කළ හැකිය. ඒකට අපි කියනවලු පොස් කියලා. අර කලින් අපි ලියාගත්ත එක පොඩ්ඩක් කියන්නද? මින් ටර්ම් එකේ අර්ථය ලියාගත්ත එක කියන්නේ. ආරයිට්. ඔය වගේම ලියන්න උතන. ලියන්න එම සංයෝජන
max terms හෙවත් එම සංයෝජන max terms හෙවත් පොස් පද ලෙස සලකයි. එම සංයෝජන max terms හෙවත් පොස් පද ලෙස සලකයි. අර වගේම ලියන්න. මෙහිදී විචල්‍යයන්ගේ හැසිරීම මොකද්ද? එක සමානයි a බාද. මේකේ අනිත් පැත්ත පුතේ. බිඳුව සමානයි a ද. සොප් එකේ අනිත් පැත්ත. මෙහිදී විචල්‍යයන්ගේ හැසිරීම එක සමානයි a බාද බිඳුව සමානයි a ද ලෙස වේ. හරි. දැන් පද ටික හදන්න බැරිද ඔයගලන්ට? රයිට්. අහගන්න. දැන් අහගන්න. එතන පුතේ සත්‍යතා වගුවක අහගන්න. සත්‍යතා වගුවක අවසාන ප්‍රතිදානයගේ බිඳුව වන සෑම ආදාන සංයෝජනයක්ම මොකද්ද? පොස් පදයක්. නැත්තම් මැක්ස් ටර්ම් එකක්. හරි. එවැනි පද ගොඩනගෙනකොට විචල්යන් හැසිරෙන්නේ කොහොමද? එතෙන්දී එක කියන එක බායක වෙනවා. බිඳුව සාමාන්‍ය තත්ත්වෙන් තියෙනවා. මෙතෙන්දී එක තමයි සාමාන්‍ය තත්ත්වය, බිඳුව තමයි බායක. ඒක අනිත් පැත්තට හැරෙනවා පොස් එකේදී. එහෙනම් මට කියන්න මෙතන ගොඩනගෙන පදේ මොකද්ද? මේකේ ප්‍රතිදානය බිඳුවයි. ඒ බිඳුවට ආදානයන් වෙන්නේ බිඳුවයි. එහෙනම් මෙතන මොකද එන්නේ? ප්‍රතිදානය බිඳුව නම් පදය පොස්. නේ? පොස් එකේදී බිඳුව කියන්නේ මොකද්ද? a. පොස් එකේදී බිඳුව කියන්නේ a නේ. එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද? a b c. එතන a b c ලියන්නේ ගුණිතයක් විදිහටද එකතුවක් විදිහටද? එකතුවක් විදිහට. මොකද පොස් පදයක්. එහෙනම් මෙතන ලියන්න පුතේ මොකද්ද? a ධන b ධන c. දැන් තේරෙනව නේද? එහෙනම් මේක ගන්න. මේ බිඳුව ලැබෙන්නේ කොහමද? බිඳුවයි එකයි බිඳුවයි. එහෙනම් මේ මොකද්ද? a b බා c. එහෙනම් a ධන b බා ධන c. මේක කියන්න. ඊගා බිඳුව කියන්නේ a කියන්න. ධන b බා ධන c බා. a ධන b බා ධන c බා. මෙතන එකයි බිඳුවයි බිඳුව. a බා b c. a බා ධන b ධන c. a බා ධන b ධන c. ඔන්න දැන් තේරෙනවද? එහෙනම් පුතේ මේ සත්‍යදාවගෙන් අපි මොකද්ද මේ කරේ? සොප්පද හතරක් ව්‍යුත්පන්න කරා, පොස්පද හතරක් ව්‍යුත්පන්න කරා. රයිට්. ඕක තමයි නෝට් එකේ ඊගා පිටුවේ තියෙන්නේ. බලන්න. ඔහොම නෙමෙයි තියෙන්නේ. 16 වෙනි පිටුවට ආපුවාම සත්‍යතාවගුව හරහා ඒ පද ගොඩනැගිලා තියෙන ආකාරය මම පෙන්ලා තියෙනවා. ඒකේ සොප්පදයි පොස්පදයි අහගන්න. වෙන් කළා දාලා අන්තිමට ප්‍රකාශන දෙකක් ලියලා කොටු කරලා තියෙනවා. හරි. මේ ප්‍රකාශන දෙක තියෙනවා මේ. දැන් මේකේ ප්‍රකාශනයත් අපි ලියමුකෝ. f පොස් සමානයි මොකද්ද? සාමාන්‍ය පුතේ පොස් කියන එක highlight කරලා ලියනකොට සොප් highlight කරනකොට මෙහෙමයි ලියන්නේ. නිකම්ම f කියලා ලියුවත් වැරදි නෑ. වඩා හොඳයි f සොප් f පොස් කියලා ලියනවා. මොකද්ද පදේ? a ධන b ධන c. a ධන b ධන c ඔන්න එක පදයක්. ඊගාල පුතේ a ධන b බා ධන c. a ධන b බා ධන c. ඊගාව a ධන b බා ධන c බා. a ධන b බා ධන c බා. ඊගාවට a බා b c. a බා ධන b ධන c. ඔමනේ අපි කියනවා එකතුන්ගේ කියන්නේ ගුණිතය කියලා. දැන් කාටද පැහැදිලිද? හරි. ඔය තියෙන පුතේ මොකද්ද?
අහගන්න සත්‍යතා වගුවක් භාවිතයෙන් ස්වප්‍රකාශනයක් සහ පොස් ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම. එහෙනම් අපි නිල වශයෙන් දන්නවා ක්‍රම දෙකක් මොකද්ද? ස්වප්‍රකාශනයක් හෝ පොස් ප්‍රකාශනයක් හදන්න නම් එක ක්‍රමයක් තමයි මොකද්ද? තාර්කික පරිපතයක ප්‍රතිදානයක් විදිහට ස්වප්පොස් ප්‍රකාශන ගොඩනගෙනවා. ඒ වගේම දෙවෙනි ආකාරය තමයි මොකද්ද? සත්‍යතා වගුවක අවසාන ප්‍රතිදානයේ භාවිතේනුත් සොප් වගේම පොස් ප්‍රකාශන ගොඩනගන්න පුළුවන්. ඒ ගොඩනගනකොට අපි දැනගත යුතු යාන්ත්‍රණය තමයි මොකද්ද? අවසාන ප්‍රතිදානයේ එකේ ඒවා හැම වෙලෙම අපි සලකන්න ඕනි කවුරු විදියටද? සොප් පද නැත්තම් මින් ටර්ම්ස් විදියට. හරි. එතකොට ආදාන සංයෝජනයන් හැසිරෙන්නේ මේ ආකාරයෙන්. ඒ වගේම සත්‍යතා වගුවේ අවසාන ප්‍රතිදානය බිඳුවේව සැලකෙන්නේ පොස් පද නැත්තම් මැක්ස් ටර්ම්ස් විදියට. එතකොට ආදාන සංයෝජනයන් හැසිරෙන්නේ මේ ආකාරයෙන්. ඔච්චරයි. ඔය ටික දන්නවා නම් අපිට සත්‍යතා වගුවක් භාවිතයෙන් සොප්පොස් ප්‍රකාශන හැදීම සම්බන්ධ කිසිම ගැටලුවක් නැත. රයිට්. ඊගා විෂය කොටසට යන්න කලින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න මොකක් හරි? මොනවද තියෙන්නේ? තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? හරි. ප්‍රශ්නයක් නැත්තම් අගන්න ඊගා වගුව යට තියෙනවනේ හිස්තැන. ඔය වගුවත් ගෙදරදී අධ්‍යයනය කරන්න යට හිස්තැනට එන්න. ඔය වගුවට යටින් ලියන්න තරලකුණක් දාලා ලියන්න සොප් සහ පොස් ප්‍රකාශන ගොඩනගන සොප් සහ පොස් ප්‍රකාශන ගොඩනගන සොප් සහ පොස් ප්‍රකාශන ගොඩනගන තවත් ආකාරයක් පවතී. සොප් සහ පොස් ආකාරයේ ප්‍රකාශන ගොඩනගන තවත් ආකාරයක් පවතී. එනම් පහත දැක්වෙන ශ්‍රිත ආකාරයයි. පහත දැක්වෙන ශ්‍රිත ආකාරයයි. එහෙනම් පුතේ සොප්පොස් ප්‍රකාශන ගොඩනගන තවත් ආකාරයක් තියෙනවා. ඒක තමයි මේ අපි කතා කරන්න හදන්නේ. මේ කතා කරන්නේ මොකද? තුන්වෙනි ආකාරය. හරි. රයිට්. රූලර් කරලා ලියන්න. මෙහෙම ලියන්න. මේ ක්‍රමයක් බොහොම ජනප්‍රිය ක්‍රමයක්. අහගන්න මේ ක්‍රමයක් පුතේ බොහොම ජනප්‍රිය ක්‍රමයක්. තාම හැබැයි විභාගයට ආවේ නැහැ. හරි 2013 මොඩල් පේපර් එකේ ආවා. A level exam එකට තාම මේක ඇවිල්ලා නැහැ. හරි. ඒ A level exam එකට ආවේ නැහැ කියලා අපිට ඉගෙන ගන්න නැතුව ඉන්න බෑ. ඒක සිලබස් එකේ තියෙනවා. මේ කිසියම් මොහොතක පේපර් එකට වැටෙන්න පුළුවන් ඈ. හරි. right ලියන්න. මම මොකක්ද ලියන්න කියලා කිව්වද දැන් ඒකනේ? ඈ? right. මෙහෙම ලියන්න පුතේ. f x, y, z සමානයි සිග්මා බිංදුවකමා එකකමා තුනකමා හය.
හරි f x y z කමා දාලා ලියන්න සමානයි මේක දන්නවනේ මේ සලකුණ සංකේතේ මුළු කියන අදහස සිග්මා සංකේතය 0.1.3.6 ලියන්න යන ශ්‍රිතය භාවිතයෙන් ස්වප්‍රකාශනයක් හා යන ශ්‍රිතය භාවිතයෙන් ස්වප්‍රකාශනයක් හා පොස් ප්‍රකාශනයක් ස්වප්‍රකාශනයක් හා පොස් ප්‍රකාශනයක් ගොඩනගමු. ස්වප්‍රකාශනයක් හා පොස් ප්‍රකාශනයක් ගොඩනගමු. හරි. දැන් හොඳට බලන්න පුතේ ශ්‍රිතේ දිහා. දැන් මේ ශ්‍රිතේ අන්තර්ගතයට අනුව අහගන්න ශ්‍රිතේ අන්තර්ගතයට අනුව ඔයගලන්ට පේනවා XY Z කියලා තුන් දෙනෙක් ඉන්නවනේ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? ඔව් මේ ගොඩනගන ස්වප්‍රකාශනය ගත්තත් පොස් ප්‍රකාශනය ගත්තත් පුතේ අනිවාර්යෙන් මේ ප්‍රකාශනයේ විචල්යන් තියෙන්නේ කීයද? 3යි. හරි මෙතන දීලා තියෙන්නේ අපිට XY නැත්තම් AB කියලා විතරයි නම් විචල්යන් 2යි. ABC XYZ LMN කියලා දීලා තියෙනවා විචල්යන් 3යි. හැබැයි ABCD කියලා හතරක් දුන්නා නම් මොකද වෙන්නේ? විචල්යන් 4යි. දැන් මේකේ දීලා තියෙන විචල්යන් කීයද? 3යි විචල්යන් 4ක් උතන මම කොහොමද දෙන්නේ නැහැ හේතුව මොකද්ද? විචල්යන් 4ට අදාළ සත්‍යතාවුවක් ගොඩනගලා උතන ලියන්න ඉඩ මදි. හරි ඒ නිසා තමයි මම ගත්තේ. ඔව් 4 කියන උපරිම ප්‍රමාණයට ගියෙත් නැහැ. 2 වගේ අවම ගානකට ආවෙත් නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණයක් ගත්තේ 3ක්. එහෙනම් හොඳට අහගන්න. ඔව් මේ ශ්‍රිතය දක්වන ආකාරයේදී මෙතන තියෙන පුතේ XYZ කියලා විචල්යන් 3යි. එහෙනම් මෙතනදිත් සොප්පොස් ප්‍රකාශනයක් ගොඩනගනවා කියලා අපි කරන්නේ සත්‍යතා වගුවක් භාවිතා කිරීමම තමයි. ඒතර අපි ගොඩනගන සත්‍යතා වගුවේ තිබිය යුතු විචල්යන් ගාන තමයි නැත්නම් විචල්යන් තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙතන එනවා මොකද්ද? x කියලා විචල්යක් එනවා, y කියලා විචල්යක් එනවා, z කියලා විචල්යක් එනවා. හරි? ඒතර අපි දන්නවා විචල්යන් 3යි නම් තියෙන්නේ සත්‍යතා වගුවෙන් දක්වන්න අවස්ථා එන්නේ කීයද? 8යි. 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1යි 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 0.1. හරි දැන් මෙන්න ප්‍රතිදානය F ආගන්න. දැන් පුතේ මේ ශ්‍රිතය දීලා තියෙන ආකාරය මත ප්‍රතිදානය අපිට ආවට ගියාට දාන්න බෑ. හරි ප්‍රතිදානයේ එන්න ඕනේ විදිහ තමයි මේ කියලා තියෙන්නේ. මෙතන කියනවා 0.136. ආගන්න මම කියවනේ මේ ක්‍රමය තාම විභාගයට අවිලා නැහැ කියලා. හැබැයි මේ ක්‍රමේදී අපි ඉගෙන ගන්න දේ පාවිච්චි වුණා පළවෙනි විභාගයට. ඒ කියන්නේ 2011යි. 11 පේපර් එකේදී ඒක පාවිච්චි වුණා. ඒක පාස් පේපර්ස් කරනකොට ඔයාලන්ට තේරෙයි ඈ. හරි. මේකේ කරන්න පුතේ මෙන්න මෙහෙමයි. මේ විදිහේ ආකෘතියක් අපිට දීලා ශ්‍රිතයක් දීලා එතනින් සොප්පොස් ප්‍රකාශන ගොඩනගන්න කියලා කිව්වොත් අපි කරන්නේ මොකද්ද? නැත්නම් කිව්වොත් කෙසේ වෙතත් නේ සොප්පොස් ප්‍රකාශන ගොඩනගීමේදී අපි කරන්නේ මේ තියෙන අගයන් මොනවද? 0.136. මේ තියෙන පුතේ 10 පාදයේ සාමාන්‍ය සංඛ්‍යාව. හරි එතකොට මෙතනදී කරන්න පුතේ මෙහෙමයි. A සහ B සහ C කියන මේ x සහ y සහ z කියන ආදානයන් තියෙන්නේ. හරි? ආදානයන්ගේ පළවෙනි අවස්ථාව ගන්න. බලාගන්න. ආදානයන්ගේ පළවෙනි අවස්ථාව ගත්තාම මේකත් බිඳුවයි මේකත් බිඳුවයි මේකත් බිඳුවයි. හරි? එතන මේ අගයන් දක්වලා තියෙන මොන පාදයෙන්ද? මොන පාදයෙන්ද මේ? දෙකේ පාදයෙන්. එතන මේ ආදානයන් තුන අපි තනි සංඛ්‍යාවක් විදිහට ගත්තාම එන්නේ මොකද්ද? බිඳුවයි බිඳුවයි බිඳුව කියන දෙකේ පාදයේ සංඛ්‍යාව. ආදානයන් තුන ගන්නවා තනි සංයෝජනයක් විදිහට. එතකොට බිඳුවයි බිඳුවයි බිඳුව. එතන පුතේ දෙකේ පාදයෙන් බිඳුවයි බිඳුවයි බිඳුව කියලා කියන්නේ 10 පාදයෙන් කීයද? ඕනෑම පාදයකින් බිඳුව කියන්නේ මොකද්ද? බිඳුවමයි. එහෙනම් මෙතනට එන්නේ බිඳුව. 10 පාදයෙන් බිඳුව. ඊගාට දෙවෙනි අවස්ථාව ගත්තොත් බිඳුවයි බිඳුවයි 1.
බිඳුවයි බිඳුවයි එක කියලා කියන්නේ දෙකේ පාදෙන් 10 පාදෙන් කීයද? එකයි. එකයි නේද? ඊගාවස්ථාව බිඳුවයි එකයි බිඳුව. බිඳුවයි එකයි බිඳුව කියලා කියන 10 පාදෙන් කීයද? දෙකයි. මේකෙන් නිරූපණය කරන ස්ථානියගේ එකයි මේකෙන් දෙකයි. දැන් එකේව නැහැ දෙකේව එකයි කියන්නේ දෙකයි. දැන් රටාව තේරෙනවද? බිඳුවයි එකයි එක කියලා කියන්නේ කීයද? 3යි. එකයි බිඳුවයි බිඳුවයි කියන්නේ මොකද්ද? 4යි. ඊගාවට එකයි බිඳුවයි එක කියන්නේ මොකද්ද? 5යි. ඊගාවට එකයි එකයි බිඳුව කියන්නේ මොකද්ද? 6යි. එකයි එකයි එක කියන්නේ මොකද්ද? 7යි. එහෙනම් පුතේ හරිම සරලයි. මෙතනින් එන අගයේ බිඳුව මේක 1 මේක 2 මේක 3 මේක 4 මෙතන 5 මෙතන 6 මෙතන 7. හරි? ඔයගොල්ලෝ බලන්න ඕනේ මොකද්ද? මේකේ පුතේ හද ඉන්න දෙයක් නැහැ නේ අයි. අපි කොහොමද දන්නවනේ? සත්‍යතා වගුවක සාමාන්‍යයෙන් අගයන් දාන්නේ අපි මෙහෙමයිනේ. මෙහෙම අගයන් දැම්මහම මේ ඒ සංයෝජනයන් තනි සංඛ්‍යාවක් විතර දෙකේ පාදෙන් ගත්තාම ඒ දෙකේ පාදෙන් ගන්න සංඛ්‍යාවට අනුරූප 10 පාදයගේ මේක නෙමෙයිද? ඕකනේ. එහෙනම් දැන් මොකද අපි කරන්නේ? දැන් අපේ ශ්‍රිතය දිහා බලන්න. ශ්‍රිතය අපිට බිඳුව දීලා තියෙනවනේ. එහෙනම් ආදාන සංයෝජනයන් හරහා බිඳුව වෙන අවස්ථාව තියෙන්නේ. අන්නේ අවස්ථාවේ ප්‍රතිදානය අපි ගන්නවා 1යි කියලා. එච්චරයි. ඊගාල ශ්‍රිතය දීලා තියෙනවා 1 කියලා. මේ ආදාන සංයෝජනයන්ගෙන් 1 හැදෙන්නේ මෙතනදී. එහෙනම් මෙතනට දානවා 1. සොප් එක දානවා. ඊගාට දානවා 3. 3 කියන එක එන්නේ මෙතන මේ. මෙතන දානවා 1. ඊගාට 6. මෙතන දානවා 1. එච්චරයි. ඒ කියන්නේ අවසාන ප්‍රතිදානයේ ගොඩ නැගෙන විදිහ තමයි පුතේ මේ කියන්නේ. 0.1 3යි 6 කියලා අපිට දීලා තියෙනවනේ. නේ? ඒතර අපි හැම වෙලේම බලනවා මේ යගයන් ටික නියතයිනේ. පළවෙනි අවස්ථාව 0.3 කොහොමත් 0යි. දෙවෙනි අවස්ථාව 0.2යි 1 කොහොමත් 1යි. අවසාන අවස්ථාව 1 3යි. ඒ කියන්නේ 7යි. එතකොට අපි බලනවා මේ යගයන් ටික පැත්තක ලියා ගන්න පස්සේ ඒ කියන්නේ පේපර් එකේ උත්තරේ ලියන්න આવොත් ඒ ටික ලියා ගන්න නැත්නම් මනෝමයෙන් හිතලා දාන්න පුළුවන්. ප්‍රැක්ටිස් වුණාට පස්සේ හරි මොකද හේතුව? දැන් ඕගොල්ලෝ පුතේ මේක විභාගයට ලියන මොහොත ගැන හිතන්නකෝ 2022. මම දන්නේ මාසෙ මොකක් වෙයිද කියලා. අගෝස්තු මාසෙම කියලා අපි හිතමු. නේ 2022 අගෝස්තු මාසයේ ඕගොල්ලෝ විභාගයට ලියන මොහොත වෙනකොට ඕගොල්ලෝ හිතන්න මේ පාඩමෙන් ප්‍රශ්න කීයක් විසඳලා තියෙයිද? දල වශයෙන් ගත පුතේ කෙටි ප්‍රශ්න 150 200ක් අතර ප්‍රමාණයක් ඕගොල්ලෝ විසඳලා තියෙනවා. දල වශයෙන්. හරි? රචනා ප්‍රශ්නත් 30 40ක් විසඳලා තියෙනවා. නේ ඉතින් මේකේ ආපුවම මේ එකද බිඳුවද අරවම කතා කරන්න දෙයක්ම ඉතුරු වෙන්නේ නැහැ අයියේ. ඒ තරම් පළපුරුද්දක් ඕගලන්ට ගොඩ නැගෙනවා. ඒතර මේවා පුතේ ඇති දෙයක් නැහැ. දැන් ඕගොල්ලෝ මේ කරන්නේ මොකද්ද? පළවෙනි වතාවට මේක හදාරනවා. එතන මේ වෙලාවේ ඕගොල්ලන්ගේ හිතට කිසියම් ආකාරයක බැරෑරුම් ගතියක් එනවා නම් ඒ බැරෑරුම් ගතියෙන් මේ බැරෑරුම් ගතිය මේ 100%ක් මොහො 95ක් 99ක් වගේ ප්‍රමාණයක්ම 2022 උත්තර ලියන මොහොත වෙනකොට නැති වෙලා යනවා. හරි ඒක 100%ක්ම නැති කරගන්න එක තමයි මොකක් වෙන්න ඕනද? අපේ කාර්ය වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. හරි? රයිට්. එතකොට මොකද්ද අපි කරන්නේ? ශ්‍රිතය අපිට අගයන් දීලා තියෙනවා. ඒ අගයන් වලට අනුරූපව මේ අගයන් බලලා ඒ ස්ථාන ටික එක දානවා. එහෙනම් අනිත් අංග වල මොකද්ද එන්නේ? අනිත් ඒවා බිඳු. එච්චරයි. ඔන්න අවසාන ප්‍රතිදානිය ආවා. දැන් සොප්පොස් හදන්න බැරිද? කියන්නේ. පුළුවන්. මොකද කරන්න තියෙන්නේ? මේ සොප් පදයක්, මේක සොප් පදයක්, මේක සොප් එකක්, මේක සොප් එකක්. අනිත් ඒවා මොනවද? පොස් පද. හරිද? රයිට්. අහගන්න එනවා. දැන් අපි උත්තරේ ලියමු. මේක පැන්සලකින් ඉවත් පස්සේ දාගන්න ඈ. පස්සේ කියලා කියන්නේ පේපර් එකේ උත්තරේ කියන්නේ පේපර් එකට උත්තරේ ලියනකොට දාලා පස්සේ මකලා දාන්න. ආන්සර් ෂීට් එක තියන්න එපා. හරි දැන් අපි කෙලිම ලියලා බලන්න අහගන්න. F sub sorry. දැන් මට කියන්න පුතේ. දැන් සොප් ප්‍රකාශයෙන් ඩගලා කියන්නේ. පළවෙනි එකට එන්නේ මොකද්ද? අහගන්න ඩගලා මට උත්තර දෙන්න. මේ එකට එන්නේ මොකද්ද? 0.0.0 කියන්නේ සොප් එකේදී බිඳුව කියන්නේ බා එක x බා y බා z බා. ගුණිතයක් නෙන්නේ නේද? සොප් පදයන්නේ x බා y බා z බා. ඊගාව එක x බා y බා z.
x bar y bar z. ඊගා එක x bar y z. x bar y z. අවසාන එක පුතේ x y z bar. x y z bar මේ පද හතරම ගුණිත මැදට එනවා එකතුව. ඔන්න සොප් එක හරි. හරි. ඊගාවට එන්නේ පොස් එක. මොකද්ද? පළවෙනි එක මේ ඉන්නේ පොස් පදේ. නේ පොස් එකක් පොස් පදයක් අපි ගන්න බිංදු පදනම් කරන්නේ. ඒකට දාලා ආදානෙ එන්නේ පුතේ කොහොමද? බිංදුවයි 1යි බිංදුව කොහොමද අපි ලියන්නේ? පොස් එකේදී බිංදුව බායකද නැද්ද? නෑ. එහෙනම් මේක x y bar z නේද? නේ x ධන y bar ධන z වරක් ඊගා බිංදුව 1යි බිංදුවයි බිංදුව මේ මොකද්ද? x bar y z නේ පොස් එකේදී බිංදුව සාමාන්‍ය මට්ටමට එනවා. x bar ධන y ධන z වරක් ඊගා බිංදුව 1යි බිංදුවයි 1 එක කියන්නේ බායකනේ. එහෙනම් x bar ධන y ධන z නේ. 1යි බිංදුවයි 1 නේ පුතේ මේ දෙක බා මේක සාමාන්‍යයි. z bar නේ. x bar ධන y ධන z bar. අවසාන එක 1යි 1යි 1. ඒ කියන්නේ මොකද්ද? x bar ධන y bar ධන z bar. මම මෙතන ලියන්නම්. x bar ධන y bar ධන z bar. ඔන්න ওই ප්‍රශ්නෙට නැත්තම් ඔකට දාලා උත්තරේ. හරි. දැන් මේ ටික පැහැදිලිව ලියා ගන්න. ඔය ඉඩ එකට පාවිච්චි කරන්න මේ ශ්‍රිතය ඒ ශ්‍රිතයට අනුව ගොඩනගපු සත්‍යතා වගුව සත්‍යතා වගයට අනුව ගොඩනගපු සොප් සහ පොස් ප්‍රකාශන දෙක. මේක මාක් කරගන්න. ඉක්මනට මාක් කරගන්න. ඒතර හොඳට තේරුම් ගන්න ඕනි මෙතනදී සත්‍යතා වගුවේ අවසාන ප්‍රතිදානය අපිට ඕනි විදිහට ගන්න බෑ. ඒක ලබා ගත යුත්තේ අනිවාර්යෙන් කොහොමද? අර ශ්‍රිතේ අගයන් පදනම් කරගෙන. හරි. ගන්න බලන්න. හරිද? රයිට් බලන්න ඊගා මාතෘකාව. ඔව් මාතෘකාව කතා කරන්නේ මම පොඩි අදහසක් දීලා ක්ලාස් එක නවත්තනවා. 17 වෙනි පිටේ බලන්න
සොප්පොස් බවට පරිවර්තනය සහ ප්‍රතිලෝමය. ඒ කියන්නේ පුතේ දැන් අපිට මේ සොප්පොස් අහගන්න සොප්පොස් කියන මාතෘකාව අවසන් කරන්න තියෙන ඔය විෂය කොටසේ මොකද? සොප් ප්‍රකාශනයක් කොහොමද අපි පොස් ප්‍රකාශනයක් බවට හරවන්නේ සහ පොස් ප්‍රකාශනයක් කොහොමද අපි සොප් ප්‍රකාශනයක් බවට හරවන්නේ. නිකන් හිතන්නකෝ මෙහෙම. මේ තියෙන්නේ මොකද්ද? සොප් ප්‍රකාශනයක්. අහගන්න මේ සොප් ප්‍රකාශනය පුසේ පොස් ප්‍රකාශනයක් බවට හරවනවා කියලා ඇත්තටම කරන්න ඕනි මොකද්ද? සොප් ප්‍රකාශනයක් පොස් ප්‍රකාශනයක් බවට හැරවීමේදී ඇත්තටම මොකද්ද කළ යුත්තේ? මේ බලන්න. මේ තියෙන්නේ සොප් එකක්නේ. ඒකන්නේ පුතේ අපි කියන්නේ ගුණිතයන්ගේ එකතුව කියලා. එහෙනම් මේ ප්‍රකාශනයේ පොස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේක එකතුන්ගේ ගුණිතය බවට පත් වෙන්න ඕනේ. එහෙනම් එකතුන්ගේ ගුණිතය බවට පත් වෙනවා කියන එකේ තේරුම මොකද්ද? මේ ගුණිත පදේ එකතුවක් බවට පත් වෙන්න ඕනි. පද අතර තියෙන එකතුව මොකද්ද වෙන්න ඕනේ? ගුණිතයක් වෙන්න ඕනේ. එහෙනම් හොඳට තේරුම් ගන්න. සොප් ප්‍රකාශනයක් පොස් කරනකොට වගේම පොස් ප්‍රකාශනයක් සොප් කරනකොට ඇත්තටම වෙන්න ඕනි මොකද්ද? එකතුන් සහ ගුණිතයන් මාරු වෙන්න ඕනි. හරි. එතකොට ලබන සුමානේ ක්ලාස් එකට එනකොට ඔයගොල්ලෝ හොයාගෙන එන්න. ඔය එකතුන් ගුණිතයන් කරන සහ ගුණිතයන් එකතුන් කරන ක්‍රමය මොකද්ද කියන්නේ?